ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. රණවිරුවන්ටත් රටටත් අගතියක් වෙනවා නම් නොව ඕනෑම සංවිධානයකින් ඉවත් වෙන්න සූදානම් ජනපති කියයි. රණබිමේ ශූරත්වයට අපමණ අගයක් එක්වේ. මව්බිමට ණය නැති දූපුතුන්ට ජාතියේම උපහාර පිදේ. ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන ඇති බවට එල්ලවන ප්‍රචාර අසත්‍යයි. ආරක්ෂක ලේකම් කියයි. අම්ෆන්ගේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට දරුණු වැසි නායෑම් සහ ජලගැලීමුත්. සුවය ලැබුවන් වැඩි වුණත් කොරෝනාවේ අනතුර තවමත් රට තුල වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්. ඡන්ද ප්‍රතිඵල ආසැනින් සිරිකොතත් එජාපයත් අල්ලන්න සජිත්ලාගේ සූදානමක්. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nibmworldwide.com and reach success with our solutions. අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අබාන්ස් වෙතින්. සම අනුග්‍රහය. මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. මව්බිමේ ඒකීයභාවය හා බෞද්ධික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දෙවිපිදු වේරෝතාර රණවිරුවන් සැවරීමේ ජාතික රණවිරු අනුස්මරණ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට ක්‍රීඩාංගණයේ ඇති රණවිරු ස්මාරකයේ අභියසදී පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන්ටත් රටටත් අගතියක් සිදුවන්නේ නම් ලොව ඕනෑම සංවිධානයකින් ඉවත් වීමට සූදානම් බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. ත්‍රිවිධ හමුදාපතිවරුන් වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම ජනාධිපති හා ආරක්ෂක ලේකම්වරුන්ද උත්සවයට එක් වුණා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙනුයි මෙය පැවැත්වුණේ. ஒற்றுமனதாக வழிநடத்தி சென்று இந்த நாட்டை மீட்டெடுத்த இந்த வைபவத்திலே கலந்து கொள்வதற்காக இலங்கை ஜனநாயக சோசலிஸ்ட் ජාතික ගීය ගායනා කරමින් රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කෙරුණා. අනතුරුව රට වෙනුවෙන් දෙවිපිදු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් සිහිපත් කිරීම සිදු වුණා. මහා සංඝරත්නය මෙන්ම අන්‍ය ආගමික නායකයින් මෙහිදී ආගමික වතාවත් සිදු කළා. මැතිවතුවරුන් කිහිප දෙනෙකුද උත්සවයට එක්ව සිටියා. දෙවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින් ඉතා අඩු පිරිසක් යොදා ගනිමිනුයි මෙවර රණවිරු සැමරුම් උත්සවය පැවැත්වුණේ. රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහි කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පළ කෙරුණා. ආගමික වතාවත් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ගුවන් හමුදාව උඩුගුවනේ සිට රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වුවා. දේශයේ සෛරීත්වය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්වීම සිදු කළේ ඉන් අනතුරුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දක්වමින් දෙවිපිදු රණවිරුවන් සිහිපත් කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු කිහිප දෙනෙකු පුෂ්පෝපහාර දැක්වුවා. දෙවිපිදු රණවිරුවන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ද පුෂ්පෝපහාර දක්වමින් මියගිය විරුවන් සිහිපත් කළා. ඒ විවසනයෙන් රට මුදා ගැනීමේ ගෞරවය දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම වීරෝදාර රණවිරුවන්ට ලබා දිය යුතුයි. දශක 3ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව ජනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවන් අප මේ අවස්ථාවේදී
තා ගෞරවයෙන් සිහිපත් කරනවා. යුද හමුදාවේ අවුරුදු 20ක සක්‍රීය සේවයේ යෙදුණු නිලධාරියෙකු ලෙසත් පසුව දසවසරක් ආසන්න කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් පුරවැසියෙකු ලෙසත් අපේ රණවිරුවන් කළ කැපකිරීම පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංකාක ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. මගේ රජයේ යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සාතික වෙනවා. අපි වගේ කුඩා රටක මේ තරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්නට මා කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනය හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට මා කිසිවිටකත් පසුබට නැහැ. කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් අමතක කළ නොහැකි කිසිවෙකුටත් කලින් ස්වාධීන රූපවාහිනියේ අප විකාශය කළ රටක් වටින පුවත. දශක 3ක් පුරාවටම දහස් ගණනක් දරුවන්ට දෙමාපියන් අහිමි කළ දෙමාපියන්ට දරුවන් අහිමි කළ මේ මුළු රටම පමණක් නොව ලෝකයම භීතියට පත් කළ සාහසිකත්වය ම්ලේච්ඡත්වය අමානුෂිකත්වය තුලින් තම ඊනියා අරමුණ ඉටු කරන් ගන්නට ගමන් කළ මහා ඝාතකයෙකුගේ මලසිරුරයි ඔබ ඉදිරිපිට මේ තිබෙන්නේ. වසර 30ක් පුරා රටක්ම බලා සිටි වටිනාම ප්‍රවෘත්තිය මීට වසර 11කට කලින් අද වගේම දවසක කියන්න අපිට පුළුවන් වුණා. ඒ පුවත රටට ලෝකයට කියන්නට රටක් වටින ජීවිත කීයක් නම් පූජා කරන්නට සිදු වුණාද? වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් නොහික්මුණු ත්‍රස්තවාදියා යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා අමුවේ මරා දමමින් පටන්ගත් ලේ පිපාසිත ගමන කෙලවර කරන්නට සමත් ජගතෙකු බිහිවනු ඇතැයි කවුරුත් නොසිතන්නට ඇති. ප්‍රභාකරන්ගේ ලේ පිපාසය නිවන්නට වැඩිම ජීවිත ගණනක් පුදන්නට වුණේ සහෝදර දෙමළ ජනතාවටමයි. අප්පාපිල්ලේ අමිර්තලිංගම්, නීලම් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් දේශපාලන ලෝකයේ දෙමළ ජාතික දැවැන්තයන් වගේම තමන්ව නායකයෙකු කරන්නට දරදී ඇත්ත මහත්තයා උමා මහේශ්වරන්, පද්මනාපා, කරිකාලන් වැනි සමීපතමයන්ද මරා දැමීමේ එකම අරමුණ වුණේ තමන් නායකයා වීම පමණමයි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය රටට කළ විනාශය දේපල වලින් විතරක් නෙවෙයි, ජීවිත 100,000 ගණනකින් වන්දි ගෙවීමට පවා සිදු වුණා. දකුණේ ජනප්‍රිය නායකයන් වුණ ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, රංජන් විජේරත්න වගේම ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ටද දිවි පුදන්නට වුණේ ඇතැම් විට තමන්ව පෝෂණය කළ ප්‍රභාකරන්ගේ අනින්මයි. ජනප්‍රිය කඳවුරේ තවත් දේශපාලනඥයෙකු වූ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේටද ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වය නිසා දිවි පිදීමට සිද්ධ වුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඇසක් අහිමි වුණේද ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වය නිසාමයි. දහස් ගණනක් අහිංසක සිංහල දෙමළ මුස්ලිම් වැසියන් අමුවේ ඝාතනය වුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාගේ අනින්මයි. කහ චීවරය ලෙයින් නහවා ලෝකයක් නොහුලන මහා අපරාධයට LTTE ත්‍රස්තවාදයට කිසිදා කිසි කලෙක මොනම ලෙසකින්වත් වන්දි ගෙවීමට බෑ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගයටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් වැඳුම් පිදුම් කළ සැදැහැවතුන් අමුවේ ඝාතනය කළ ප්‍රභාකරන්ට පාඩමක් ඉගැන්වීමට එදා කවුරුවත් ඉදිරියට ආවෙම නැහැ. රටේ ආර්ථික මර්මස්ථානය වූ මහ බැංකුවත් කටුනායක ගුවන් තොටුපළත් ප්‍රභාකරන්ගේ අනින් විනාශ වුණේ
රට ආර්ථික අගාධයකට ඇද දමන්නට කළ සැලසුම් නිසාමයි. දුම්රිය මැදිරි මිනිසුන් සමග සුණුවිසුණු කරන්නටත් අහිංසක ජනතාව ගමන්ගත් බස් රථ විනාශ කරන්නටත් ප්‍රභාකරන්ලා එදා සැහැසි වුණා. කිසිවෙකුටත් අමතක කරන්නට බැරි කැබිතිගොල්ලෑව බස් රථ බෝම්බය Tamanගේ මරණයේ රතු එළිය බව එදා ප්‍රභාකරන් සිතන්නේ නැතුව ඇති. කවුරුත් යන්න එපා කියපු කැබිතිගොල්ලෑවට එදා නායකයෙක් ගියා. ඒ රටේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. ලේ විලක් මැද මැරී වැටී සිටි අහිංසක ජීවිතය අහිමි වුණු තම දරුවා වඩාගෙන කැබිතිගොල්ලෑවේ තාත්තා කියූ ඒ වදනත් එක්කම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ තිර අදිටනකින් එක වදනක් කිව්වා. මම මේ ත්‍රස්තවාදය විනාශ කරනවාමයි. ලෝකයා අනිත් පැත්තට කිව්වේ බැහැ කරන්න බැහැ ඒක කියලා. සැලසුම් සකස් වුණා. සේනාධි නායකයාගේ අන ක්‍රියාත්මක කරන්න විරු නායකයන් රැසක් පෙළ ගැසුණා. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගනිද්දී යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති වගේම සිවිල් ආරක්ෂක බලකායේ අන දෙන්නාත් පොලිස්පතිත් එක පෙළට සිටගත්තා. විපක්ෂයේ දේශපාලනඥයන් මොන අවලාද නැගුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂට ශක්තියක් දෙන්න හොඳ ආණ්ඩුවක් තිබුණා. නියෝගය ක්‍රියාත්මක වුණා. විරෝධාර රණවිරුවන් අවුරුදු 30ක් පුරා පෙනී නොපෙනී ලැබී නොලැබූ ජය පරාජයන්ගෙන් හෙම්බත්ව සිටියත් හැම සිතකටම යමක් දැනුණා. අපිට දැන් නායකයෙක් ඉන්නවා. මග පෙන්වන්න යෝධ වළල්ලක් අපි වටේ තියෙනවා. අපි අපේ ගමන ඉලක්කයටම යා යුතුමයි. අපේ රණවිරුවාව ආපස්සට හරවන්නට මොන ජගතටවත් බැරි වුණා. ජාත්‍යන්තරය මොන බලපෑම් කළත් මොන තර්ජන කළත් තුට්ටුවකට ගණන් නොගෙන ත්‍රස්තවාදය විනාශ කරනවාමයි කියපු නායකයා හිටියා. ඊට ශක්තියක් දුන් ආරක්ෂක ලේකම්වරයෙක් හිටියා. ඔවුන් එක්ක යුදබිමට ඕන වෙලාවක යන්න බලාගෙන හිටපු හමුදාපතිවරුන් හිටියා. ඒ නිසා අපේ වීරෝදාර කොල්ලෝ ටික 2009 මැයි 18 වෙනිදා ඒ කියන්නේ අවුරුදු 11කට කලින් ඊයේ වගේ දවසක වෙල්ලමුල්ලි වයිකාල් නන්දි කඩාල් කලපුව වට කළා. අද වගේ දවසක උදේ 8:22ට අපේ කාලේ අපි අහපු වටිනාම ප්‍රවෘත්තිය අහන්න අපිට පුළුවන් වුණා. ඝාතකයා ඝාතනය වුණා. රටම ත්‍රස්තවාදයෙන් නිදහස් වුණා. ප්‍රභාකරන්ගේ උණ්ඩයට බෝම්බයට හිරවෙලා මරණ බියෙන් ලතෝනි දුන්න අහිංසක දෙමළ ජනතාවට සදාතනිකවම නිදහස ලැබුණා. මුළු රටටම නිදහසේ හුස්ම පොද වැටුණා. දැන් අපි නිදහස්. මොකෙන්වත් නෙමෙයි රුදුරු ත්‍රස්තවාදයෙන්. ඒ දිනය උදා කරගන්නට ජීවිත පූජා කළ ඇස් හිස් ලේමස් දන් දුන්න දහස් ගණනක් අපේ රණවිරුවන් කිසිදා කිසි කාලෙක කිසි විටක අප අමතක කරලන්නද? අද අපේ දවස නෙවෙයි. අද ඒ සදාතනික රණවිරුවාගේම දවසයි. යලි කිසිදා මේ මහ පොළොව මත ත්‍රස්තවාදයක් හිස ඔසවන්නට ඉඩ දෙන්නේ නැහැ කියපු නායකත්වයක් තිබුණු යුගයක්. ඒක කරලාම පෙන්නපු නායකයන් සිටි යුගයක්. ඒ නායකයන් අතින් ඒ වීරත්වය ගිලිහුණු අවුරුදු කිහිපයක් තුල රට යලිත් ත්‍රස්තවාදයට බිලිවීමේ භයානකත්වයට ඇදවැටුණත් යලි කිසිදා මේ මහ පොළොවේ මොනයම් හෝ ත්‍රස්තවාදයක් ඇති නොවන්නට වාසනාවක් තිබෙන නිසාම අද යලි එදා සිටි නායකත්වයත් එදා සිටි රණවිරු වීරත්වයත් රටට ලැබිලා තියෙනවා. ඉතින් දිවිපිදු රණවිරුවනි සදා තනිකවම ආබාධිත බවට පත් වෙලා ඉන්න අපේම සහෝදර රණවිරුවනි ඔබේ වීරත්වයට ආයමත් වටිනාකමක් ලැබිලා තියෙනවා. ගරුත්වයක් ලැබිලා තියෙනවා. නියතයි හෙට යලි සොඳුරු ගමනක ආරම්භය සනිටුවහන් වෙනවාමයි. පස්පෙඩක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව් කොනේ නිත්පුරා එක හි
දිනයේ මුළු ලෝකයා නිදනාවැයේ දේශයේ මුර දේවතා එළිරෑ පුරා දැන් හිටියේ ඒ උතුම් විරුවන් සදා සුරකිමු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පළවන ප්‍රචාර සාවත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා. අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය තුල පළවන දෑ සම්බන්ධයෙන් නොමග නොයන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බුද්ධ්‍යංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැති බවද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය සියලු බුද්ධ්‍යංශ එකම ජාලයක් යටතට ගෙන ඇති බැවින් බුද්ධ්‍යංශ ශක්තිමත් බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අද පෙරවරු 7න් ආරම්භ වූ පැය 24 තුලදී නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බටහිර මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුලිකුණාටුව මේ වන විට ප්‍රචණ්ඩ සුලිකුණාටුවක් බවට පත්ව තිබෙනවා. දිවයිනේ නිත්‍ය දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනවා. එතකොට මේ තත්ත්වය යටතේ දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසියක් තියෙනවා. මීට අමතරව විශේෂයෙන්ම අපරභාගී හෝ සන්ධ්‍යා කාලේ උතුරු මැද වගේ පළාත්වලත් ඌව වගේ පළාත්වලත් තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයක් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් නිත්‍ය දිග කොටසේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් පැත්ත, ඊට අමතරව දකුණු පළාත, කළුතර දිස්ත්‍රික්කයේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දිවයින හරහා තියෙන සුළඟේ වේගය ප්‍රධාන වශයෙන් නිත්‍ය දිශාවෙන් හමන්නේ මේක පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනිත් එක වැසි සමග తాවකාලිකව තද සුළං ඇති වෙනවා. මේ తాවකාලිකව තද සුළං පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් මේ කරුණු පිළිබඳ ජනතාව විසිරිමත් වෙන්න කියන එක අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මන්නාරමේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයේට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තද වැසි සහ තද සුළං මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් මේ නිසා අපි දීවර හා නාවික ප්‍රජාවට පැහැදිලිව කියනවා තවදුරටත් මෙම මුහුදු සීමාවන් වල දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. කළුගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. මරණ දෙකක් අද දිනේදී අපිට වාර්තා වෙලා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේදී පස්කන්දු කඩාවැටීමක් සහ ගල් පෙරලීමක් හේතුවෙන් මරණ දෙක අපිට වාර්තා වුණා. 117 දුරකථන අංකයේ විවෘතයි. ගංගාවල් ජල මට්ටම් අඛණ්ඩව වැඩි වෙනවා. පසුගිය පැය 24 තුළ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75කට අධික වැසි ලැබී ඇති බැවින් නායම්, බැවුම් කඩාවැටීම්, ගල් පෙරලීම් හා පොළොව ගිලා බැසීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙනවා. මේ විදිහට අවදානම් නිවේදන දෙකක් නිකුත් කරලා තියෙනවා. පළවෙනි අවදානම් නිවේදනය ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර කියන දිස්ත්‍රික්ක තුලට තමයි මේ අවදානම් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. දැනට දෙවෙනි නිවේදනය කියන්නේ අවධාරණයෙන් ඉන්න කියන නිවේදනය මේ වෙන විට අපි නිකුත් කරමින් ඉන්නවා. ඒකෙදි ඇත්තටම ගාල්ලේ, බද්දේගම, නෙළුව සහ තවලම. රත්නපුරේ ගත්තාම කුරුවිට, ඇහැලියගොඩ, අයගම, නිවිතිගල, පැල්මඩුල්ල, රත්නපුර, එළපාත, කලවාන හා කිරියල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඊළඟ කළුතර දිස්ත්‍රික්කය ගත්තාම අගලවත්ත, පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත් සිංහල, ඉංගිරිය. ඒ වගේම මාතර ගත්තාම පිටබැද්දර, කොටපල. කෑගල්ල ගත්තාම දරණියගල, බුලත් කෝපිටිය, වරකපොළ, රඹුක්කන, ගලිගමුව, කෑගල්ල සහ දෙහියෝවිට කියන ප්‍රාදේශීය ලේකම් කොටස් දැන්ටමත් නම් කරලා තියෙනවා. අවධානයෙන් ඉන්න කියන නිවේදනය නිකුත් කරලා තියෙනවා. රත්නපුර ප්‍රදේශයට අද උදෑසන සිට අදහැල්ල අධික වර්ෂාවත් සමග මෙවන විටත් පහත් බිම් රසක් ජලයෙන් යට වේ පවතිනවා. එමෙම ප්‍රදේශයේ හමාගේ තද සුළඟකින් ගස් කඩා වැටීම් කිහිපයක්ද වාර්තා වනවා. රත්නපුර වලන්කම ප්‍රදේශයේ නිවාස දෙකකට පස්කණු කඩා වැටීමෙන් තුවාල ලැබූ පාසල් දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ටම මේ අනතුරුදායක තත්ත්වය බලපාලා තියෙනවා. සුළුගම් වතුරට එහා ගිය මහගම් වතුර තත්ත්වයක් ඇති වෙයි විශ්වාස කරලා ඒ බලපෑමට ලක්වන සියලුම පවුල් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්තුමන්ලට ගාම නිලධාරි මහත්මයාට උපදෙස් ලබා දීලා තියෙනවා මේ වන විට. අධි අවදානම් කලාපවල සිටින සියලුම ජනතාව ඒ ස්ථානවලින් ඉවත් කරලා කඳවුරුගත කරන්නට උපදෙස් ලබා දුන්නා. ගින්ගංගේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බැවින් ගංග අවට පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා. මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වයේ හේතුවෙන් මේ වන විට ගින්ගංගේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ගින්ගංග දෙපස පදිංචි ජනතාව සහ පහත් බිම් අවට ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව දන්වා සිටිමි. වවුනියාව ප්‍රදේශයේ නිවාස 11කට දැඩි සුළඟකින් හානි සිදු වුණා. එම නිවසයන් සඳහා රුපියල් 10,000 බැගින් වන්දි පිරිනැමුණා. වැලිගපොළ හෙවලකන්ද නායාමේ අවදානමක් මතු ඇති බැවින් පවුල් 7ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. මේ අතුරින් පවුල් 4ක පිරිස නිවාසවලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් ඉවත් කිරීමට සිදු වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. කෙහෙල්ගමුවේ පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14ක් ජලයෙන් යට වුණා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස්කඳු කඩා වැටීම හේතුවෙන් අද පෙරවරු 11ට පමණ එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිටියා. අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොට්ටු 3ක් අද පෙරවරු 10ට පමණ විවෘත කෙරුණා. විමල සුලේන්ද්‍ර හා ලක්ෂපාණි ජලාශවලද වාන්දොට්ටු විවෘත කර තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැල්ල වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් ජලයෙන් යට වුණා. කළුගඟේ ජල මට්ටම දැන් අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමේ අවස්ථාව උදා වී ඇති බව රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අනුර සමරතුංග මහතා පවසනවා. මුවගම පාලමාසල ඉදිකර ඇති ස්වයංක්‍රීය ජල මාපකයේ සටහන් වී ඇති ජල පරිමාව මෙසේ අන්තර්ජාලය ඔස්සේ දැකගත හැකියි. කොටගල රොග්ගල් තේවත්තේ නිවාස 50ක් පමණ ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු පමණ අවදානව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අධික වර්ෂාවත් සමග බලංගොඩ නගරයේද ජලයෙන් යට වී තිබෙනවා. බලංගොඩ පට්ටිගල මැද්දේ කන්ද හා වලේබඩ යන ප්‍රදේශවල නායාමේ අවදානමක්ද මතුව තිබෙනවා. ගංගොතුර හේතුවෙන් පැල්මඩුල්ල නගරය ආසන්නයේ ඇති පැල්මඩුල්ල විද්‍යාල මාවත සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජනතාවට අවශ්‍ය සහන සලසනවා. ගංවතුර මැඩලීම සඳහා කොළුතර ප්‍රධාන පාලම දෙසින් ගොඩගැසී ඇති වැලිපරෙන් කොටසක් ඉවත් කර ජලය මුහුදට ගලා යාම සඳහා ඉඩ සැලසුවා. රාජ්‍ය ආයතන කිහිපයක් එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 569ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 442ක්. අද දිනේ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28ක්. ඊයේ දවසේදී අපේ රටින් COVID-19 වෛරසය ආසාදනය වූවන් 11 දෙනෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඉන් 10 දෙනෙක්ම නාවික හමුදාවේ අපේ විරෝධහාර රණවිරුවන් බව තමයි තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම මේ වෙනකොට අපේ රටේ ජන ජීවිතය යම්කිසි ආකාරයකට යථා තත්ත්වයට පත් වෙමින් තිබුණත් මේ වෛරසය ගැන ලබා දුන් අවධානය සහ සැලකිලිමත් වීම කිසිම ආකාරයකින් අඩු කරන්න එපා කියලා සෞඛ්‍ය අංශ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තොරතුරුත් එක්ක අපි යමු අපේ රටේ අලුත්ම බලන්න දැන්. මේ වන විට මෙරටින් හමු වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1020ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ 135 දෙනෙකු පසු වෙනවා. නව්‍ය කොරෝනා මරණ 9ක් මේ වන විට මෙරට තුලදී සිදුව තිබෙනවා. රෝගය වැළඳුණු නාවික හමුදා රණවිරුවන්ගෙන් තවත් 5 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අනුව නව්‍ය කොරෝනා වෛරසය වැළඳුණු නාවික හමුදාවේ 209 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය වැළඳුණු අය අතුරින් 57.4% පිරිසක් මේ වන විට සුවය ලබා තිබෙනවා. එය ඉතා සාර්ථක තත්ත්වයක් බවයි පෙන්වා දෙන්නේ. යාපනය පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය කළ 98 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව ගියා. කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් පිරිසක්ද මීට ඇතුළත්. නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලදී සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 23 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගියා. මොවුන් කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා. නව්‍ය කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළා. ඔබේ මුළු පවුලම 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂා කර දෙයි. රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන් එම සමුළුවට එක්ව සිටියා. Sri Lanka has a well-established primary healthcare infrastructure. With this infrastructure, we were able to reach many milestones. We are determined to provide our continued care for another diseases, ensuring smooth conduct of healthcare services in Sri Lanka. Let me conclude by saying Sri Lanka is committed to share our experience always and learn from best practices to save lives and finally to control the pandemic together with the global community. Thank you. නව්‍ය කොරෝනා ව්‍යාප්තිය මෙන්ම එහිදී මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ක්‍රියා කළා. වර්තමානයේ ලෝකයටම පිළිලයක් වී ඇති මෙම වෛරසය හැඳින්වීමට නිවැරදි සිංහල වචනය වන්නේ නව්‍ය කොරෝනා යන්න බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඇදහැරෙන අධික වර්ෂාවත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්වයකදී නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතිනවා. ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන්ද අදාළ අංශ දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ උපසභාපති මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා ITN ෆේස් ටු ෆේස් විශේෂාංගයට එක්වමින් කියා සිටියේ. වෛද්‍යතුමනි පවතින කාලගුණ තත්ත්වයක් එක්ක ඉදිරියේදී යම්කිසි ආපදා අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණත් කොරෝනා වෛරසයත් එක්ක සෞඛ්‍යයට ආරක්ෂිතව මෙම ක්‍රමවේදයන්ට මුහුණ දීමට සෞඛ්‍ය අංශ මේ වන විට සූදානම්ද? ඔව් සැබවින්ම. දැන් ආපදා අවස්ථාවක් කියලා කිව්වොත් අපිට බලපාන්නේ මේ අවස්ථාවේදී එක්ක ගම් වතුර තත්ත්වයක් එහෙම නොත් නායයන් තත්ත්වයක්. ඒ වගේ අවස්ථාවක ඒකට ආපදාවට ලක් වෙන අයව වෙනස් ස්ථානවල රැඳවීමේ අවශ්‍යතාවයක් එනවා. ඒ සඳහා වන සැලසුම් මීට සති කීපයකට පෙරම සකස් කරලා ඉවරයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආපදා කල්පනාකරන ආයතනය මේ දක්වා අපි දන්න විදිහට කොරෝනා තත්ත්ව හා ඒ ආශ්‍රිත වෙන සෞඛ්‍ය පුරුදු රැක ගනිමින්ම කඳවුරක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක දැනටමත් මම හිතන්නේ දැනුම් දීලත් ඉවරයි. පළවෙනි කාරණය තමයි ඒ කඳවුර තුලත් දැන් අපි ආපදාවට ලක් වෙලා ඉන්නේ. එතකොට අපේ මානසික තත්ත්වය පොඩ්ඩක් වෙනස්. නමුත් ඒකට ඉඩ නොදී කොරෝනා කියන එක ඔළුවේ තියාගෙන කටයුතු වෙනවා. ඒ කියන්නේ අපි අපේ පවුලේ කොටස අනිත් අයත් එක්ක මුසු වීම හැකියතාක් වළක්වා ගත යුතුයි. දැන් තියෙන ක්‍රමවේදය සහ මාර්ගෝපදේශ අනුව ඒ දුරස්ථභාවය තියාගන්න විදිහටයි කඳවුරු නිර්මාණය කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙන්නේ. ඒ උපදෙස් වලට ඒ ආකාරව අනුගත වෙනම නම් මේ පවුල අනිත් පවුලත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. නැත්තම් දැන් කතා කරන්න යනවනේ දැන් ඕගොල්ලන්ගේ ගෙදරට. මොකක්ද උනේ? අපේ ගෙදරට මෙහෙමයි උනේ. ඔය සංවාදයේ කඳවුර ඇතුලේ ගියොත් ඔක්කොම වට වෙනවා එක තැනකට. ඒ වටවීම තුල අපි මුලින් කිව්ව සියලුම સિદ્ધාන්ත කැඩිලා යනවා. ඒ වගේ අවස්ථාව නවත්තන්න ඕනේ. එක. දෙවැනි කාරණේ ඇතුලේදී කඳවුරක හිටියත් ඔබේ මුඛාවරණය පළඳින්න, ඔබට ජලය හා අවශ්‍ය දේවල් ලැබේවි. ඔබ නිතර අත සෝදන්න. ඔබ හැම විටම දුරස්ථභාවය රකින්න. ඒක කඳවුරකද, ගෙදරකද, වැඩබිමකද, මහා මාර්ගයේද, ප්‍රවාහනයේද කියලා වෙනසක් නැහැ. ඒ දුරස්ථභාවය, ස්වස්ථතාවය සහ මුඛාවරණ පළඳින්න. ඒක තමයි කඳවුරකත් කළ යුත්තේ. වෙන දෙයක් නෙමෙයි. දැන් අපි බලමු ජාත්‍යන්තරයේ තත්ත්වය කොහොමද කියලා. ලෝකයේ පුරාම මේ COVID-19 වෛරසය ආසාදන වූවන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට 48 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ වගේම මැයි 31 වනදායින් පසුව ඉන්දියාව යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි එරට රජයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තිබෙනවා. ඒ තොරතුරුත් එක්ක අපි බලමු ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු මොනවද කියලා. COVID-19 වසංගතයට එරෙහිව ඉදිරි දින 30 තුළ සැලකිය යුතු දියුණුවක් සඳහා කැප නොවන්නේ නම් එක්සත් ජනපද අරමුදල් ස්ථිරවම කපා හැරීමක් සහ තම සමාජිකත්වය නැවත සලකා බැලීමක් සිදු කරන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රියසස් වෙත ලිපියක් යවමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් සිදු කරන වැරදි වලින් මිදීමට ඇති එකම මඟ චීනයෙන් වෙන් වී ස්වාධීනව පෙනී සිටීමට කටයුතු කිරීම බවයි. 73 වන ලෝක සෞඛ්‍ය සමුළුව ඊයේ දිනේදී අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරි වසර දෙකක කාලය සඳහා ඇමරිකා ඩොලර් බිලියන 2ක අරමුදල් ලබා දීමට කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස කෝපයට පත්ව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රෝකඩයක් බවට පත්ව ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා ලක්ෂ 50කට ආසන්න පිරිසකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 19,19,114ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 3,20,448ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර COVID-19 හේතුවෙන් වැඩිම බලපෑමකට ලක් වූ යුරෝපා රාජ්‍ය වන බ්‍රිතාන්‍යයෙන් පුද්ගල මරණ 34,796ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 2,46,406ක්. දකුණු ඇමරිකා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ආසාදිතයන් 2,55,000 ඉක්මවා ගිය බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ සාවෝ පෝලෝ නගරයේ රෝහල් සියල්ලම පාහේ කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරියාම හේතුවෙන් දැඩි අර්බුදයක් මතුව තිබෙනවා. තවත් දෙසතියක් ගතවන විට එහි රජයේ රෝහල්වල 90%ක් ආසාදිතයන්ගෙන් පිරියාන බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. මෙම තත්ත්වය මත දෙසතියක් ගතවන විට කිසිදු අමතර රෝගියෙකුට රෝහල්වල ඉඩ නොපවතිනු ඇති බවයි වාර්තා වන්නේ. ලබන 31 වනදායින් පසුව රටේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව ඉන්දිය රජයේ අවධානය යොමු තිබෙනවා. අවධානම්, ඉතා අවධානම් සහ සාමාන්‍ය කලාප ලෙස ප්‍රදේශ නම් කර එම ප්‍රදේශවල තත්ත්වයන් සැලකිලිට ගනිමින් දෛනික සේවා සක්‍රිය කිරීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අධීර 4ක් යටතේ යලි රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් රජය සහ සෞඛ්‍ය අංශ මෙවන විට සකස් කර ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් අද දිනේදී ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. රුසියාවේ විරකියා අනුපාතය මේ වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙනවා. මොස්කව් නගරයෙන් ආරම්භ වූ වසංගත තත්ත්වය මීට දින දෙකකට පෙර රුසියාවේ කලාප 11කට ව්‍යාප්ත වීමත් සමග තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් වෛරස් ව්‍යාප්තියත් සමග කඩාවැටුණු යුරෝපා ආර්ථිකය යලි ගොඩ ගැනීමට යුරෝ බිලියන 500ක අරමුදලක් පිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ යුරෝපා කලාපයේ ප්‍රධාන රාජ්‍යයන් වන ප්‍රංශය සහ ජර්මනියයි. ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රෝන් සහ ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල් අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අරමුදල පිටුවීමට තීරණය කර තිබෙන්නේ. වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය පුරා පරීක්ෂණ පුරුල් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ නිෂ්පාදන ව්‍යාපාර සහ පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් මේ අතර චීනයේ විලාසිතා නිර්මාණ ශිල්පියෙකු චීන වැසියන් වෙනුවෙන් නිර්මාණශීලී මුඛ ආවරණ සැකසීමේ කටයුත්තක නිරත වූ ආකාරයද දක්නට ලැබුණේ මෙලෙසයි. විලාසිතා සන්නාම හිමිකරුවෙකු වන චීනයේ ඩෙන්ජින් නැමැත්තාද විවිධ නිර්මාණශීලී ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වන අතර ඔහු පවසන්නේ ඉල්ලුමට සරලන සැපයීමක් ලබා දීමට මේ වන විට නොහැකි වී ඇති බවයි. අපේ රටේ ත්‍රස්තවාදය පැවති සමයේ අපේ විරෝධහර රණවිරුවන් Tamanගේ ජීවිත අවදානමක තියාගෙන අපේ ජීවිත ආරක්ෂා කළා. අද COVID-19 වෛරසය හමුවේත් ඔවුන් Tamanගේ ජීවිත අවදානමක තියාගෙන අපේ ජීවිත පරිස්සම් කරනවා, ආරක්ෂා කරනවා. ඔවුන් වෙනුවෙන් අපේ හදවතේ උත්තමාචාරය පුද කරන්න මෙය අපි අවස්ථාවක් කරගන්නවා. Though the COVID-19 pandemic has disrupted our education, at NIBM, we offer all our students a COVID-19 higher education care relief package. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දෙවන දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පූජ්‍ය අග්නිමෙන දයාරත්න ස්වාමීන් වහන්සේ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි මංගල සමරවීර මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී පුත්තලම ප්‍රදේශයේ ජනතාව රජයේ මුදල් යොදාගෙන මන්නාරම ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් දයාරත්න ස්වාමීන් වහන්සේ මෙසේ පැමිණිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
එදා කරපු පරීක්ෂණයේ දෙවැනි කොටස තමයි අද සිදුවුනේ. සිවුරු පොරෝගෙන අද තමන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන රාष्ट्रीयाधिकारයන් පිරිසක් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. අනේ ඒ අය ගැන තමයි මම කතා කරේ. නමුත් එදා කිව්වා වගේ මේ සංඝකාලිය කියන දේවල් අලුත් දේවල් නෙමෙයි. සිවුරේ මුවාවෙන් ඉන්න රාष्ट्रीयाधिकारයෝ පිරිසක් ගැන. ඔබතුමාට සාක්ෂි තියෙනවා? සාක්ෂි මොකද්ද? සාක්ෂි මොකටද? අද විජයග්‍රහණයේ සමරව තියෙනවා. මේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් ભેද උත්සන්න කරන් තියෙන මොහොතක මේක සමරන්න ඕන ජයග්‍රහණයක් නෙමෙයි. මංගල සමරවීර මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳ අදත් මාධ්‍ය හමු රැසකදී අදහස් පළ කෙරුණා. අද මංගල සමරවීර මේ කරන්නේ තාමතාම මේ රටේ සංඝ බේදයක් ඇති කරලා එතුමාගේ පෞද්ගලික අනාගතය සකසා ගන්න. පාර්ලිමේන්තුව ඇතුළේ පෙරදුනාම එතුමා තමයි ලංකාවෙන් යන ඊළඟ දරුස්මාන්. ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොහේ හරි මොකක් හරි සංවිධානයක රැකියාවක් ලබා ගැනීම සඳහා තමයි අද මේ සංඝ බේදය පතුරවමින් මංගල පින්සිරි සමරවීර අද හැසිරෙන්නේ ආමංගල ගොන්සිරි අමනවීර හැටි. අපේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා කරපු මංගල සමරවීරලා නැවත වතාවක් අවදි වෙලා තියෙනවා. දිනිවා නුවරට ගිහිල්ලා මෙයා යුද අපරාධ චෝදනාව කරමින් රටට විරුද්ධව රටට ද්‍රෝහී ප්‍රකාශ සිදු කළා. ඒ නිසා අදත් ਉਹ සිදු කරන ලබන්නේ ඒ බටහිර රටවල් අනුගමනය කරන අපේ රටට එරෙහි ක්‍රියාමාර්ගය එහි ලාංකික ඒජන්තවරයා ලෙස කටයුතු කිරීම. මගේ පෞද්ගලික මතය නම් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒ වගේම ආගමික නායකයත් එක්ක ගැටෙන්නේ යෑම එච්චරම සුබවාදයක් නෙමෙයි. නිසා විශ්වාස කරනවා ඊට ඉක්මනින් එතුමා ඒ කටයුත්තෙන් බැහැර වෙයි කියලා විශ්වාස කරනවා. බුදු පිළිම වහන්සේ සිරසෙන් අල්ලාගෙන සිටි මාතර කොළුපොළු කල්ලියේ නායකයා ඔහුට හරි සතුටක් ලැබෙනවා මේ බෞද්ධාගමට එහෙම නැත්නම් මහා සංඝරත්නයට විවිධ අපහාස උපහාස කර. මේ පාර මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු පරාජයට පත් කරාට පස්සේ සමරවීර මහත්තයාට සිද්ධ වෙන්නේ නන්දොඩෝ සංඝ කල්ලි කියන පාපතර වාක්‍ය කිය ඔළුව හැරිච්ච ඇතේ යන්න. මොකද මංගල සමරවීරට ඇමතිකම නොමැති වුණාම එක්තරා ආකාරයක ආතතියක්. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය කර්මාන්තයේ පවත්වාගෙන යාමට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යාචාර්ය පන්තුළු කුණවර්ධන මහතා හා එම කර්මාන්තකරුවන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. පවත්නා වසංගත තත්ත්වය හමුවේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සිදු කරගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු මෙම උපදෙස් මාලාව සකස් කර තිබෙනවා. ඒ අනුව චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතුවලදී මෙම උපදෙස් මාලාව පිළිපදින ලෙසයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ. ඒ අනුව පිරිස් වැඩි වශයෙන් යොදා ගන්නා දර්ශනවලදී පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාමට අපහසු වන්නේ නම් එවැනි දෑ සිදු නොකළ යුතු වනවා. අභ්‍යන්තර පටිගත කිරීම්වලදී අදාළ ස්ථානයේ පවත්නා ඉඩකඩ අනුව යොදා ගන්නා පිරිස තීරණය කළ යුතුයි. ආහාර ගැනීම තනි තනිව සිදු කළ යුතු අතර කිසිදු අවස්ථාවක කණ්ඩායම් වශයෙන් ඊටෙක් නොවන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ කාර්යයන් සඳහා කැඳවන පිරිස් කාණ්ඩ වශයෙන් වෙන්වෙන්ව රූගත කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කළ යුතු බවද එම උපදෙස් මාලාවට ඇතුළත්. එමෙන්ම වේශ නිරූපණ ශිල්පීන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම, ඒ සඳහා යොදා ගන්නා පිරිස් සීමා කිරීම මෙන්ම හැකි සෑම අවස්ථාවකදීම අදාළ ශිල්පීන්ට පෞද්ගලිකව වේශ නිරූපණ කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව සලසා දීම ආදී උපදෙස් රැසක් මීට ඇතුළත්. රූගත කිරීම සඳහා යොදා ගන්නා සියලු උපකරණ පිරිසිදු කර වෙන්වෙන්ව තැබීම හා නිෂ්පාදන කටයුතු වල පෙර සූදානමට අවම පිරිසක් පමණක් කැඳවීම සිදු කළ යුතුයි. මහා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය මෙන්ම සිරිකොතේද බලය අත්පත් කරගන්නා බව සමගී ජන බලවේගයේ නියෝජිතයන් පවසනවා. මාධ්‍ය හමු කිහිපයකදී ඔවුන් මේ බව කියා සිටියා. මේ අතර සමගී ජන බලවේගය දවල් හීන දකින බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයට මේ ඡන්දෙදි එකතු වෙච්ච පුද්ගලෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අන්තිම තුරුම්පුව හැටියට. මොකද මේ නියම UNP කාර්යයක් නම් කවදාවත් මේක කරන්නේ නැහැ. සමගි ජන බලවේගයට විරුද්ධව සුප්‍රීම උසාවියේ නඩුවක් දාලා තියෙනවා. සමගි ජන බලවේගයේ නාම යෝජනා හොසි කරන්න. අපි කියනවා මේ පිටුපස ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට අකල රාජකාරියස මහත්මයාට ඔය ලැජ්ජ නැති තුට්ටු දෙකේ වැඩ.
අපිට විරුද්ධව ඉන්න සුළුතර සිරිකොත කල්ලිය ගම් වලට ගියාම එයාට හොඳට ප්‍රතිචාර දක්වලා දිනවා එක්සත් ජාතික පාක්ෂිකයෝ. නිෂ්ඵල උත්සාහයක් තමයි ওই බොරුවට අධිකරණ වලට යන්නේ. ඒ නිසා අපි මැතිවරණයේදී අපි සමගි ජන බලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්නව විතරක් නෙමෙයි අපේ පක්ෂ එක්සත් ජාතික පක්ෂය අපි එක්සත් ජාතික පක්ෂයේත් බලය අත්පත් කරගන්නවා. අපි සිරිකොතට අතුල් වෙනවා ජන බලය තියෙන පක්ෂය විදියට මැතිවරණයෙන් පස්සේ. සිරිකොතේ බලය තියෙන එක්සත් ජාතික පක්ෂයත් මේ පක්ෂය තුල පක්ෂයට ආදරේ අරියට ආදරේ ඉන්න කණ්ඩායමට පමණයි. ඒ වගේම ඔය සියලුම දෙනා අවසානයේ ඉන්නේ සිරිකොතට තමයි. ඒ නිසා ඔය මේ දවල් දකින්න හීන නෙමෙයි. මේක එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ බලය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පාක්ෂිකයන්ටත් දේශපාලඥයන්ටත් පමණයි. එව නැතු වෙන කාටවත් නෙමෙයි. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂ බීජනාශක නියම සමන් යොදා